ආයු වැඩේවා නිදුක් වේවා නිරෝගී වේවා. ඔබේ හදවත හොඳයිද? 1 2 අනිකා 3යි. ලෝකේ ජනතාවගෙන් 3 දෙනෙක්ගෙන් එක්කෙනෙක් හදවත් රෝගීන් කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. අද ලෝක හදවත් දිනය. හදවත හොඳ කරගන්න මොකද කරන්න ඕනේ කියලා කල්පනා කරලා බලමු. ලී ක්වන් යූ සිංගප්පූරුවේ හිටපු අගමැතිවරයා සිංගප්පූරු කතාව ලියද්දී එක තැනක කියනවා ලංකාවේ මිනිස්සු හදවතින් හිතන්න ඕන වෙලාවට හදවතින් වැඩ කරන්න ඕන වෙලාවට මොලෙන් හිතනවා මොලෙන් වැඩ කරනවා. මොලෙන් හිතන්න ඕන මොලෙන් වැඩ කරන්න ඕන වෙලාවට හදවතින් හිතනවා හදවතින් වැඩ කරනවා. හදවතින් වැඩ කරන්න ඕන වෙලාවට හදවතින් වැඩ කරන්න සහ මොලෙන් වැඩ කරන්න ඕන වෙලාවට මොලෙන් වැඩ කළා නම් ලංකාව මීට වඩා සෑහෙන ඉස්සරහින් ඉන්නේ කියලා ලී ක්වන් යූ හිටපු අගමැතිවරයා සිංගප්පූරු කතාව ලියද්දී කියලා තිබුණා. ඒක අදටත් පළංගුයි කියලා හිතෙන්නේ. අද සැප්තැම්බර් මාසේ 29 වෙනිදා ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් විමසන්න සූදානම් මාධ්‍යවේදී ප්‍රසාද් මංජු ඉන්නවා මාත් එක්ක තමන්ගේ අදහස් දක්වන්න මේ පිළිබඳව. ආයුබෝවන් ප්‍රසාද්. ඔව්. ඔබට මතක නම් අපි පෙබරවාරි මාසේ 4 වෙනිදා නිදහස් දවසේ මේ උදේ පත්තරේ පටන් ගනිද්දි මතක් කරපු එහෙම නැත්නම් ප්‍රාර්ථනා කරපු එක දෙයක් තමයි අඩුතරමින් ඊළඟ අවුරුද්දේ නිදහස් දිනය උදා වෙද්දී අපිට අපේ කොඩියක් ඔසවන්න වාසනාව ලැබේවා කියලා. මොකද අපි දැනට නිදහස් දවසට ඔසවන්නේ ගෙවල් වල චීනෙන් ගේන printed කොඩි. මුද්‍රිත කොඩි. අද අරුණ පුවත්පත ප්‍රධාන සිරස්වල හැටියට වාර්තා කරනවා මුල් පිටුවේ ජාතික බෞද්ධ කොඩි ආනයනය නවති. ජනපතිගෙන් උපදෙස් කියලා මේ වාර්තා කර සිටින්නේ අරුණ පුවත්පත. කොහේදීද කොහොමද මේ තීරණය ගන්න පෙළඹුණ කියන කාරණාවත් අද අරුණ පුවත්පතේ ඇතුළු පිටුවකට ගියොත් අපිට වාර්තා කරන්න පුළුවන්. ඊයේ දවසේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඒ නිරීක්ෂණ චාරිකා කඳාන සහ දංකුටුව කර්මාන්තපුරවල ඒ අනුව මේ ගියපු ආයතන දෙකෙන් එකක් දංකුටුව ටෙක්ස්ටයිල්ස් පෞද්ගලික සමාගම. මේ ආයතනයේ ඉන්දියාව, පාකිස්තානය සහ චීනය කියන රටවල් වලින් නූල් ආනයනය කරලා රෙදි නිෂ්පාදනය කිරීමෙන් 500 දෙනෙකුට විතර රස්සාවල් දීලා තියෙනවා. ඊ විතරක් නෙවෙයි දැන් මීට කලින් ක්‍රියාත්මක වුණා පාසල් දරුවන්ට නිල ඇඳුම් සඳහා රෙදි ලබා දීමේ ක්‍රමවේදයක්. ඒකත් එක්ක තමයි රුපියල් මිලියන 2000ක ආයෝජනයකින් මේ ස්ථාපිත ආයතනය මේ රුපියල් මිලියන 2000ක් වියදම් කළා ආයෝජනය කළ ආරම්භ කරපු මේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ පාසල් දරුවන් සඳහා නිල ඇඳුම් වලට රෙදි ලබා දීමේ එවක ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙතත් එක්කම කර්මාන්ත ඇරෙන්න පටන් ගත්තා. හැබැයි ඊට පස්සේ වෞචර් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තෙන් පස්සේ මොකද සිද්ධ වෙලා තින්නේ? ආයතනයේ හිමිකරුවන් සඳහන් කරනවා 2015 සිට මේ ආයතනයේ වසා දැමුණු කිසිදු ආදායමක් නොලැබුවද වසරකට රුපියල් මිලියන 8ක පමණ බැංකු පොලියක් ගෙවීමට හිමිකරුට සිදුව තිබේ. ඒ අනුව පහුගිය කාලෙදී මේ විදිහට කර්මාන්ත කඩා වැටුණා. ඒ නිසා තමයි ජනාධිපතිවරයා මේව නිරීක්ෂණය කරන්නේ. කර්මාන්ත මාත්‍ය විමල් වීරවංශ මහත්මයාත් මේ ගමනට එක්ුණා. එතනදී ජනාධිපතිවරයා කරන ප්‍රකාශ සහ නියෝග උපදෙස් අරුණ පුවත්පත වාර්තා කරනවා. පාසල් හා ආරක්ෂක නිල ඇඳුම් රෙදි සැපීමේ හැකියාව ජනපති විමසුමට ජාතික හා බෞද්ධ කොඩි ආනයනය නැවැත්වීමට උපදෙස් රජයේ දෙන සහන ප්‍රයෝජනයටගෙන දේශීය වෙළඳපොළත් ජය ගන්න විදේශීය වෙළඳපොළත් ජය ගන්න මේ දෙකම ජය ගන්න කියලා කියනවා. මොකද දැන් සහන දීලා තියෙනවා මේ සහන ප්‍රයෝජනයට ගන්න නිෂ්පාදන කරන්න රජය දෙන සහන නිසියාකාරයෙන් ප්‍රයෝජනට අරගෙන දේශීය සහ විදේශීය වෙළඳපොළ ජය ගන්න කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කියා සිටින්නේ. පාරිභෝගිකයන්ගේ හැසිරීම වෙනස්. පාරිභෝගිකය තවදුරටත් අනේ පවුනේ කියලා හිතලා දේශීය නිෂ්පාදන ගන්න තරමට පෙළඹෙයි කියලා හිතන්න අමාරුයි. නිසා තරඟකාරී නිෂ්පාදන ගෙනෙන්න කියන කාරණාව තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එතනදී අවධාරණය කරන්නේ. ඊළඟට අපි අවධානය යොමු කරනවා ඒත් එක්කම අරුණ පුවත්පත කියනවා දුෂ්කර පන්සල් පිළිබඳ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුණු පුවත විහාරස්ථාන කිහිපයකට පමණක් වූ සීමා වෙච්ච ප්‍රතිපාදන ලබා දීම විහාරස්ථාන කිහිපයකට පමණක් රජයේ මූල්‍යාධාර සීමා වීම වැළැක්වීම සඳහා රට පුරා සියලු දුෂ්කර සහ නොදියුණු පන්සල් වලට ඉදිරියේදී මූල්‍යාධාර ලබා දෙන පරිදි ක්‍රමවත් වැඩපිළිවෙලක් සහ ප්‍රතිපාදන වෙන කරන්න ඕන කියලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා. නෙල්ලිගල රජමහා විහාරස්ථානයත් පූජා භූමියක් වෙයි කියලාත් වාර්තා වෙනවා ප්‍රසාද්. මම හිතන්නේ දැන් ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කිව්වා දැන් පාසල් නිල ඇඳුම් සඳහා වවුචර් ලබා දීම තමයි කලින් යෝජනා කරලා තිබුණේ. නමුත් පාසල් නිල ඇඳුම් සඳහා දේශීය රෙදි ලබා දෙන්න පුළුවන්.
මොකද ඊයේ තමයි නිරීක්ෂණය කරේ. ඉතින් කිව්වා ජනතුමා මම නිරීක්ෂණය කරා දේශීය කර්මාන්තකරුවන් කැමති ඔවුන් ඒ අභියෝගය ජය ගන්න කැමති නිසා ඔවුන්ට අවස්ථාවක් ලබා දෙන්න ඕන කියන කාරණේ කිව්වා. එතෙන්දි මම හිතන්නේ ලබන වසරේ 2021 වසරේ සිට පාසල් සඳහා නිල ඇඳුම් තමයි ලැබෙන්නේ දේශීය කර්මාන්තකරුවන්ගේ. මොකද මේ පාසල් සඳහා නිල ඇඳුම් සඳහා රුපියල් කෝටි ගණනක් වෙන් කරනවා. ඒතකොට මේ වවුචර් දුන්නාම වෙන්නේ මම හිතන්නේ යහපාලන ආණ්ඩු කාලේදී වවුචර් දීලා යම් ඒ කියන්නේ එතන යම් කිසි අක්‍රමිකතාවක් වෙන්න පුළුවන් කියලා චෝදනා එල්ල වුණා. ඒ වගේම ප්‍රමිතිය ගැන එක දරුවන් එක රෙදි අරගෙන ප්‍රමිතිය සම්බන්ධව බරපතල කාරණයක් එල්ල වුණා. ඒතකොට මෙහිදී ප්‍රායෝගිකව දෙමව්පියන්ට දුෂ්කරතා විඳින සිදු වුණා. අයික් කාරණේ තමයි දැන් මේ විශාල මුදලක් කොහොම හරි රෙදි ගන්න යනවනේ. එතකොට අයි මේ මුදලයි අපේ රටට තියාගන්න බැරි කියන කාරණේ තමයි මම හිතන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මතු කරන්නේ. එතකොට මේ රෙදි සඳහා දෙන වියදම රටට ගත්තම ඒ රටේ තියෙන නිෂ්පාදකයන් සහ අපේ ඉන්න ඒ කර්මාන්තකරුවන්ට විශාල ආදායමක් ලැබෙනවා. අන්න ඒ කාරණේ ගැන තමයි මම කතා කරේ. ඊට අමතරව දැන් අපි දැක්ක පසුගිය කාලෙදී 60 70 80 දශකයේ මුලදී තිබුණා රජයේ සරුසලකේ ආයතන. නමුත් ඒවා වසා දමන කටයුතු කරා. ඒවා අකර්මණ්‍ය වුණා. අකර්මණ්‍ය කරාද වුණාද නැද්ද දන්න ඉන්පසු තමයි මේ පෞද්ගලික මේ රෙදි කර්මාන්තශාලා ඇති වෙන පටන් ගත්තේ. ඉතින් රජයේ තිබුණු අධිකාරිය ගිලිහිලා තියෙනවා. ඊට අමතරව තවත් කරන්න නැත්නම් මේ අගමැති මහින්ද රාජපක්ෂ කරපු කාරණේ මොකද විශේෂයෙන්ම මේ විහාරස්ථාන තියෙනවා ලංකාවේ 10500ක් පමණ. ඒකට අපි දැක්කා සමහර ප්‍රදේශවල තියෙනවා ඊටාම දුෂ්කරයි. සමහර වෙලාවට දානයත් හරියට ලැබෙන්නේ නැහැ. දුෂ්කර ගම්මාන. එතකොට දැන් හැමදාම ලැබෙන්නේ එකම විහාරස්ථාන වල ආධාර. ඒක තමයි කියන්නේ දැන් පහුගිය කාලේ එහෙම වෙලා තියෙනවා. ඒ නිසා මේක බෙදලා යන්න ඕන. ඒ නිසා බුද්ධ ශාසන අමාත්‍යවරයා විදිහට අගමැතිතුමා ඒ ගත්තු පියවර සහ තීරණ ඉතාමත් වැදගත්. මොකද බුද්ධ ශාසන රැක ගන්න ඕන. රැක ගන්න නම් පන්සල් වල හාමුදුරු දාන වන්දන කොහොමද දුෂ්කර පන්සල් වලට කොහොමද මේවා උදව්පකාර ලැබෙන්නේ? ඒවයි පිරිවෙන් වල ඉන්න හාමුදුරු කොහොමද ඉගෙන ගන්නේ? මේවා ගැනත් මම හිතන්නේ අවධානය යොමු කරන්න ඕන. ජනාධිපතිට ඇමතිවරු මන්ත්‍රීලා ගැන විශ්වාසයක් නැහැ. රටේ ජනතාව දැන් ජීවත් වෙන්නේ හරි අමාරුවක. මේවා නෙවෙයි ප්‍රශ්න. ඒ වුණාට ඉස්සරහට දාගෙන තියෙන වෙන කතා කියලා චෝදනා කරනවා. සමගි ජන බලවේගයේ ඊයේ පැවැත්වපු මාධ්‍ය සාකච්ඡාවකදී නයනතරංග ගමගේ අරුණ පුවත්පතට වාර්තා කරනවා පාස්කු සාක්ෂි සහ කුඩු ප්‍රවෘත්ති හොවා දක්වමින් රටේ සැබෑ ප්‍රශ්න යටගහනවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අපුහාමි මහත්මයා චෝදනා කරනවා. අපේ යහපාලන ආණ්ඩුව කාලේ වර්තමාන ආණ්ඩුවේ ඉන්න හාදියෝ ටික බඩු මිල ගැන තෙල් මිල සූත්‍රය ගැන කතා කළා. ගම්මන්පිල විමල් වීරවංශ බන්දුල ගුණවර්ධන සහ පොහොට්ටු කාර්යාලය වගේ කණ්ඩායමේ දින 4ක් බඩු මිල ගැන පට්ටපල් බොරු කියමින් මාධ්‍ය සංදර්ශන පැවැත්තුවා. හැබැයි දැන් මොකද වෙන්නේ? දැන් පොලිසිය හමුදාවට පින් සිද්ධ වෙන්න අල්ලන මත්කුඩු ටික සහ ජාවාරම්කාරයෝ පිළිබඳ සිදුවීම් ටික ජනමාධ්‍ය ඔස්සේ වැඩි වෙලාවක් ප්‍රචාරය කරනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරය ගැන ජනමාධ්‍ය ඔස්සේ විනාඩි ගණනාවක් දිනපතාම ප්‍රදර්ශනය කරනවා. මේකත් එක්කම ජනතාවගේ හැබෑ ප්‍රශ්න යටපත් වෙලා කියලා ඕන් චෝදනා කරනවා. එතකොට අද දිනමින පුවත්පතට අවධානය යොමු කරමු. දිනමින පුවත්පතේදී මේ පිළිබඳව තවදුරටත් අපිට වාර්තා කරන්න පුළුවන් කාරණාවක් වෙනවා. ඒ තමයි අල් හසන් සගරාවේ අන්තවාදී ආකල්ප ඇති බව Taman පිළිගන්නවා කියලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමන් මන්ත්‍රීවරයා ඊයේ පාස්කු කොමිසම හමුවේදී පිළිගෙන තිබෙනවා. ඒ මහතා මේ බව කියා සිටි හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්මයා 2016 අන්තවාදීන් 32ක් සිරියාවට ගිහිල්ලා පුහුණුව ලබා ඇති බවට පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහමන් මහත්මයා ත්‍රස්ස පුහුණුව ලබා ඇති 4 දෙනෙක් විතරක් කියලා කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ මහත්මයා කරපු හරස් ප්‍රශ්න විමසීමේදී මුජිබුර් රහමන් මන්ත්‍රීවරයා පිළිගන්නවා අල් හසන් සංග්‍රහයේ අන්තවාදී ආකල්ප ඇති බව පිළිගන්නවා කියලා. ප්‍රසාද් මට පොඩ්ඩක් ඉඩ දෙන්න මේ කාරණාවට අදාළ පුවත් ටික ඉක්මනින්ම කියලා ඉන්නම්. ඊට පස්සේ ප්‍රසාද්ගේ අදහස් දැක්වීමට යන්න පුළුවන්. ඊළඟට අපි එළඹෙනවා දැන් මේ කාරණාවට අදාළව තවදුරටත් වාර්තා කරන පුවත්. ඒ තමයි අද මව්බිම් පුවත්පතට අවධානය යොමු කරමු. මව්බිම් පුවත්පතට අවධානය යොමු කරාම රුවන්ත නිතුල්ගස්පිටිය වාර්තා කරන කාරණාව තමයි ත්‍රස්ස ප්‍රහාරයක් ගැන මා ලතීෆ්ව දැනුවත් කළා කියලා. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්මයා කරන ප්‍රකාශය තමයි අපි මීළඟට උපුටා දක්වන්න සූදානම් වෙන්නේ. ත්‍රස්ස ප්‍රහාරයක් පිළිබඳව මම දැනුවත් කළා මීට කලින්. ඒ අනුව මේ පිළිබඳව අපිට මව්බිම් පුවත්පතේ මේ වාර්තාව ගෙන එන්න සූදානම්. මව්බිම් පුවත්පත උපුටා දක්වන්න පුළුවන් මේ කාරණාව සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසමිතිතුමා මේ කරුණ අනාවරණය වෙන්නේ. ඒ අනුව ඊයේ දවසේදී සාක්ෂි ලබා දෙමින් සඳහන් කරන කාරණාව රජයේ නීතිඥවරිය හිටපු පොලිස්පතිවරයාගෙන් අහනවා ඔබ දැනුවත් කළා කිව්වත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ගැන උපදෙස් දුන්නද කියලා. දැන් විශේෂ කාර්ය බලකායේ හිටපු අනදෙන නිලධාරී ලතීෆ් මහත්මයාව දැනුවත් කළා කියලානේ කියන්නේ ත්‍රස්ස ප්‍රහාරයන් ගැන මා ලතීෆ්ව දැනුවත් කළා කියලා තමයි හිටපු පොලිස්පතිවරයා කියන්නේ. එතෙන්දී රජයේ නීතිඥවරිය අහන්නේ ඔබ දැනුවත් කළා කිව්වත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ගැන උපදෙස් දුන්නද?
විශේෂ උපදෙසක් දුන්නේ නැහැ. දුරකථනයෙන් දැනුවත් කළ පසු සුදුසු ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි මම විශ්වාස කළා. මම මොනවත් කරන්න ඕනි කියලා කිව්වේ නැහැ. හැබැයි ටෙලිෆෝන් එකෙන් කිව්වා මෙන්න මේ වගේ දෙයක් තියෙනවා කියලා. එතකොට නිසි පරිදි ක්‍රියාත්මක වෙයි කියලා මම හිතුවලු. එතකොට ඊළඟ කාරණාව තමයි අනිකුත් නිලධාරීන් සමග මේ ලැබිච්ච බුද්ධි තොරතුරු පිළිබඳව සාකච්ඡා කරේ නැති එක පොලිස්පතිවරයා විදිහට ඒක ගැටලුවක් නෙවෙයිද කියලා කොමිසම ප්‍රශ්න කරද්දී තොරතුරු ලැබුණු වෙලාවේ එවන්නක් නොසිතුණත් බෝම්බ ප්‍රහාරයෙන් පසුව එසේ කළ යුතුව තිබුණා කියලා මට දැන් හිතෙනවා ස්වාමීනි. නමුත් මේ බුද්ධි තොරතුරේ බරපතල බව වැටහුණා නිසාම මම ඒ ලැබුණු දිනෙම අනිකුත් නිලධාරීන්ට යොමු කිරීමට කටයුතු කළා. මෙතෙන්දී රජයේ නීතිඥවරිය අහනවා ජයසුන්දර මහත්මයා ඔබ එවකට පොලිස්පතිවරයා. ඉතින් සුදුසු ක්‍රියාමාර්ග ගන්න කියලා ලිපි යොමු කළා විතරක් ඇතිද? එහෙම කිව්වම කියනවා ස්වාමීනි මම පැහැදිලි කිරීමක් කරන්න අවසර ඉල්ලනවා. මොකද ඒ වෙනකොට සංහිඳියාව සහ දේශපාලන තත්ත්වය නිසා රටේ තිබුණ වෙනම තත්ත්වයක්. ඒ අනුව මට හිතුණු දේවල් එහෙම නැත්නම් මට ආරක්ෂා වෙනුවෙන් කටයුතු කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ කියලා. හැබැයි කොහොමුණත් ලතීෆ් මහත්මයා එම්.ආර්. ලතීෆ් මහත්මයා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර සිටියේ අප්‍රේල් 19 වෙනිදා ඔහු විදේශගත වෙන්න ලංකාවට එනවා. ඒ වෙලාවේ ඒ ඇවිල්ලා නිලන්ත ජයවර්ධන මහත්මයාට සහ ඊට පස්සේ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහත්මයාට කතා කරලා අහනවා මොකද්ද අප්ඩේට්ස් තියෙනවද අලුත් තොරතුරු තියෙනවද කියලා. එතෙන්දි මේ ගැන හරි පැහැදිලි කිරීමක් කළේ නැහැ කියලා කියනවා. අද දිනමිණි පුවත්පතේ ඒක වාර්තා කරනවා මම ප්‍රහාරයට පෙර එනම් අප්‍රේල් 19 වෙනිදා විදේශගත වීමෙන් පස්සේ ලංකාවට පැමිණිය ඉදින පස්වරේ මම ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්මයාට පොලිස්පති ජයසුන්දර මහත්මයාට කතා කළා. ඒ අවස්ථාවේදී අප්‍රේල් 4 වෙනිදා තොරතුරු ගැන කිව්වනම් මේක සිද්ධ වෙන්නේ නැහැ කියලා ඔහු සඳහන් කරනවා. ඊළඟට දිනමිණි පුවත්පත මේ කොමිසම් පිළිබඳව තවදුරටත් වාර්තා කරනවා ප්‍රහාරය ගැන ආරක්ෂක ලේකම්ට පොලිස්පතිට කිව්වත් මට කියන්න නිලන්තට අමතක වෙලා කියලා හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන කරන ප්‍රකාශය සහරාන් ISIS මතවාදීක බව කීවත් ඌ අත්අඩංගුවට ගත යුතු බව කීවෙත් නැහැ. හිටපු ජනපති මෛත්‍රී විවෘත විමර්ශන නවතා සියල්ලම නිලන්තට බහර දුන්න කියලා කරනවා ප්‍රකාශයක්. ඒ හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහත්මයා මේ අතරේ අද අරුණ පුවත්පත වාර්තා කරන කාරණාවක් තමයි ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කරන ප්‍රකාශයක්. පාස්කු කොමිසම හමුවේදී ඔප්පු වුණොත් හෙළිදරව් වුණොත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේකට වග කියන්න ඕනි කියලා ඔහුටත් නීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා කියලායි අමාත්‍යවරයා කියා සිටියේ. ප්‍රසාද්. ඔව් දැන් මම කැමතියි මේ සමගි ජන බලවේගයේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හෙක්ටාපු ආත්මා කරපු ප්‍රකාශයත් එක්ක දැන් ඔහු කියනවා දැන් මේ හමුදාවට සහ පොලිසියට පින් සිද්ධ වෙන්න මේ මත්කුඩු ඇල්ලීම් මේ වගේ දේවල් වෙනවා කියලා. එතකොට දැන් යහපාලන ආණ්ඩුව කාලයේදී මේ තිබුණු සංහිඳියාව නිසා මේ විමර්ශනවලට බාධාවක් වුණයි කියලා හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහත්මයා කියනවා. එතකොට පූජිත ජයසුන්දර මහත්මයා කියන්නේ සංහිඳියාව සඳහා වුණු බලපෑම් මම හිතන්නේ රාන්තවාදී දේශපාලන නායක ඇතම් දේශපාලන නායකයින්ගේ බලපෑම් වලට යටත් වෙන්න වුණා කියන එක තමයි ඔහු කියන්නේ. එතකොට හෙක්ටාප් අහමනත්ම ඒ ගැන මොකුත් කියන්නේ නැහැ. මම කියන්නේ මෙන්න මේ පරස්පරතාව ගැටෙනවා කියලා. අනිත් කාරණා තමයි දැන් පූජිත ජයසුන්දර මහත්මයා කියනවා දැන් දුරකථනයෙන් මම කිව්වා. හැබැයි උපදෙස් මොනවද කරන්න කියලා කිව්වේ නැහැ. අපි දැන් මෙහෙම හිතමු දැන් මෙතන ඉන්නවා දැන් අපි කියමු දැන් බත්තර මුල්ලේ හන්දියේ ඉන්නවා හොරු කට්ටියක් බැංකුවක් කඩන්න. දැන් මේක තොරතුරු ලැබිලා තියෙනවා. දැන් කවුරු හරි කියනවා නිලධාරියෙක් මෙන්න බැංකුවක් කඩන්න හොරු කට්ටියක් ඇවිල්ලා ඉන්නවා බත්තර මුල්ලේ හන්දියේ ඉන්නවා. එතකොට කොහොමද මේ තාක්ෂණික සංනිවේදනය වෙන්නේ? එතකොට මේ හොරු කට්ටිය අල්ලන්න යන්න ඕන කියලා කියන්නම ඕනද? අනේ නිලධාරියට ඌට හිතෙන්නේ නැද්ද ඔහුගේ රාජකාරිය කොහොමද හොරු කට්ටියක් කියනවා නම් බැංකුවක් කඩන්න ඇවිල්ලා නියෝග එනකම් ඉන්නවද? ඉතින් මේ වගේ මම හිතන්නේ සමහර දේවල් ඉතාමත්ම බොළඳ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔව් අපි දැන් මේ සම්බන්ධයෙන් මම විමර්ශනයක තවදුරටත් හෙළි වේවි. එතකොට මේ හැමෝම මේ බෝලේ පාස් කරගන්න එක වළක්වන තමයි මේ කොමිසම කරුණු රැස් කරමින් පවතින. තවත් වැදගත් පුවත් ගණනාවක් තියෙනවා සහ දේශපාලනඥයන් දේශපාලන වේදිකාවලදී කතා කරන දේවල් වලට පිළිතුරු දෙන්න ඕනේ දේශපාලනඥයන් දූෂණ වංචා නැති පැහැදිලි ගමනක් පිරිසුදු ගමනක් අප සමග යා හැකි කියලා සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා ප්‍රකාශ කරනවා. ලාබාල පක්ෂයක් විදිහට අපි විශාල ජයග්‍රහණයක් ලැබුවේ. මාස 6ක් ඇතුළත කිසිම බිම්මට්ට මේ සංවිධානයක් නැතුව අපි මේ ලැබපු ජයග්‍රහණය වටිනවා කියලා දූෂණ වංචා පැහැදිලි නැති පැහැදිලි ගමනක් යනවා කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා මේ කරන ප්‍රකාශය මව්බිම් පුවත්පතයි අද 10 වෙනි පිටුවේ වාර්තා කර සිටින්නේ. වයසට ගිහින් නායකත්වය අරගෙන වැඩක් නැහැ. එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව යන ගමනට සුබ පැතුම් කියලා කොස්සින්නේ රතනජෝති ස්වාමින් වහන්සේ මේ ගමනේදී සඳහන් කර සිටිනවා. ඒ අනුව මහ බැංකු පාස්කු ආදී වශයෙන් එක එක ලේබල් ගහලා තිබුණා පහුගිය ආණ්ඩුවට. හැබැයි අපි එක ලේබලයකටත් අයිති නැහැ කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා කරනවා ප්‍රකාශයක්. දූෂණ වංචා නැති පැහැදිලි පිරිසුදු ගමනක් අප සමග යා හැකි කියලා. ඊළඟට විරාමයට කලින් සූදානම් අවධානය යොමු කරන්න
ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහත්මයා කරන ප්‍රකාශයක් මව්බිම් පුවත්පත වාර්තා කරනවා. 20 වන සංශෝධනයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරනවා. පහුගිය ආණ්ඩුව ගෙනාවා කියලා මේක වැරදි නෑ වැඩක් නෑ කියලා කියන්නේ නැතුව හරි දෙයට හරි දෙය කියන එක වටිනවා. තොරතුරු ලබා දීමේ වැඩපිළිවෙල වඩා ශක්තිමත් කළ යුතුයි. පනත ගෙනාව හැබැයි මේකේ පනතේ තියෙන ප්‍රතිපාදන ක්‍රියාත්මක වෙන්න යාන්ත්‍රණයක් අවශ්‍යයි. නිසා තොරතුරු ලබා දීමේ වැඩපිළිවෙල වඩා ශක්තිමත් කළ යුතුයි. තොරතුරු දැනගැනීම ජනතාවගේ මූලික අයිතියක්. ඒ නිසා පනත ගැනත් ස්වයං විශ්ලේෂණයක් කරලා ඉදිරි කටයුතු සිදු කරන්න සූදානම් කියලා සඳහන් කර සිටියා. ඒ වගේම මේ අවස්ථාවේදී අමාත්‍යවරයා සඳහන් කරපු තවත් කාරණාවක් තමයි මහින්ද මෝදි අගමැති හමුව පිළිබඳව මාධ්‍ය මගින් ඇතැම් අසත්‍ය තොරතුරු ප්‍රචාර වෙච්ච කාරණාවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා. 20 වන සංශෝධනයේ තොරතුරු දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරනවා කියලා ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහත්මයා කරන මේ ප්‍රකාශයත් එක්කම අපි සූදානම් විරාමයක් ලබන්න. අද දිනමින පුවත්පතට රෝෂන් තුෂාර ගෙනෙන වාර්තාවක් තමයි දූෂණ විරෝධී කමිටුව රාජ්‍ය නිලධාරීන් පල්ලිගත් යහපාලන ජුන්ටාවක් ජනාධිපති කාර්යසාධක බලකායේ සමලේකම් ඩී.එස්. ජයවීර ජනපති කොමිසමට කියයි කියලා. ඊළඟට දිනමින පුවත්පතේ ඒත් එක්කම වාර්තා කරනවා රනිල්ගේ සාක්කිය බොරුවක් ජවිපනායක අනුර ජනපති කොමිසමට කියයි. ඒත් රෝෂන් තුෂාරගෙන් වාර්තාවක්. හැබැයි කොහොමනත් මේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ ඒ කාලේ කැබිනට් එකට අමතරව කිචන් කැබිනට් එකකුත් තිබිලා තියෙනවා. ඊළඟට අවධානය යොමු කරන්න කැමතියි දැන් දිනමින පුවත්පතම වාර්තා කරන තවත් කාරණාවක් පදිංචිය නුවර කොළඹෙන්න අපහසුයි කියලා මලික් සමරවික්‍රම හිටපු ඇමතිතුමා කියනවා මේ දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිසමට. මලික් දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිසමට කියයි දූෂණ විරෝධී කමිටුවක් ගැන මා දන්නේ නැහැ. හැබැයි ඒ කාලේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් මම නුවර ඉඳලා එන්නේ නැවත පැමිණීම අපහසුයි කියලා සාක්ෂිකරු කියනවා. හැබැයි එතකොට කොමිසම කියනවා අපහසුයි කියලා බෑ. නොතීසි ලැබුණොත් එන්න වෙනවා. දැනට මුදාහරිනවා කියලා රෝෂන් තුෂාර මේ වාර්තාව ගෙන එන්නේ. ඔව්. මම හිතා දැන් දිනුස කලින් කො මේ දේශපාලඥයන් කතාව වලට අපිට උත්තර දෙන්න බෑ කියලා. නමුත් මම ඒ කතාව පිළිගන්නේ නැහැ. මොකද මේ දේශපාලඥයින්ම වේදිකාවේදී උත්තර දෙනවා කියන එක වෙනම කාරණයක්. උත්තර දෙන්න පුළුවන්. නමුත් සමහර කා දැන් හැමදේම දේශපාලන. දැන් මෙතනත් තියෙන දේශපාලන. එතකොට මේක නම් අපිට කතා කරන්න වෙනවා මාධ්‍යවේදීන් විදියට. ඒ නිසා මේ ඒ කතාව මම පිළිගන්නේ නැහැ. නමුත් මලික් සමරවික්‍රම මහත්මයා සහ මේ අනුර කුමාර සානක මහත්මයා කියන කාරණය ගැන බරපතලයි. මොකද ඔවුන් කියනවා අපි කිසි දෙයක් දන්නේ නැහැ කියන. මොකද මේ දැන් ජාතික විධායක සභාව තමයි අනුමැතිය දීලා තියෙනවා කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා හිටපු අගමැතිතුමා කිව්වේ දූෂණ විරෝධී කමිටුවට. ඒතකොට දූෂණ විරෝධී කමිටුව අනුමැතිය දීලා නැහැ කියලා කියනවා අනුර කුමාර සානක මහත්මයා. එතකොට මේක ඉතාමත්ම බරපතලයි. මොකද දැන් එකට හිටියේ අනුර කුමාර සානක මහත්මයා පාර්ලි චාම්පික රාජිත සේනාරත්න මේ සේරම සෙට් එකම එකට හිටියේ. එකට ඉඳලා තීන්දුව ගත්තේ. දැන් ඒ දූෂණ විරෝධී කමිටුව ගත්ත තීන්දුව නීති හමුවේ අභියෝග ලක් වෙනකොට ජාතික විධායක සභාවේ අනුමැතිය ලැබුණ නැහැ කියලා කියනවා. මේ කියන්නේ ඇත්තක්ද? අනුර කුමාර සානක මහත්මයා මේකෙන් බේරෙන්නද නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්මයා බොරු කිව්වද කියන කාරණා. අනිත් එක තමයි මලික් සමරවික්‍රම මහත්මයා කියනවා මේ කමිටුවේ දූෂණ විරෝධී කමිටුවේ ලේකම්වරයෙක් විතර මං හිටියේ නැහැ කියලා. ඒකට ඔහුට මං හිතන්නේ යම්කිසි පත්වීමක් කරලා ඇති මේ ලේඛන හෙළිවේවි. එතකොට මේ තේරෙනවා දැන් මේ නඩු දාපු විදිය. ඉතා පැහැදිලි එකට ඉඳලා දැන් එක එක්කෙනා චෝදනා කරගන්න මම නෙවි මෙයා නෙවි මේකට සම්බන්ධ නැහැ කියලා. මං හිතන්නේ මේක තමයි බරපතලම ප්‍රකාශය තමයි අනුර කුමාර සානක මහත්මයා සහ රනිල් වික්‍රමසිංහ මහත්මයා අතර තියෙන පරස්පරතාවයෙන් මං හිතන්නේ හුඟක් කරුණු තවත් ඉදිරියට හෙළිවේවි. ඔව්. අපි සඳහන් කරන කාරණාව තමයි දේශපාලනඥයෙකුගේ භූමිකාව සහ මාධ්‍යවේදියාගේ භූමිකාව අතර රේඛාවක් තියෙනවා. ඒ රේඛාව ආරක්ෂා කර ගැනීම අපේ වගකීමක්. විශේෂයෙන්ම ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සිට ජනාධිපතිවරයා දක්වා අගමැතිවරයා හරහා මේ සියලු දෙනා මේ කාරණාව පිළිබඳව සාධනීයව හිතන්නේ. අපි ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කරපු නිවේදනයක් පිළිබඳව අවධානය යොමු කරනවා. තමයි පරිසර විනාශයක් ගැන අසත්‍ය පුවත් සමාජගත කිරීමේ මෙහෙයුමක් තියෙනවා. රක්ෂිත වනාන්තර ගිනි තබා විනාශ කරන බවට සහ ස්වාභාවික කැලෑවල පිහිටි ගස් කපා හෙලා බිම හෙළන බවට මේ ආණ්ඩුව ආවට පස්සේ මේ කවදාවත් නැති වන විනාශයක් සිදුවන බවට විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ සහ විවිධ සමාජ ක්‍රියාකාරිකයන් උත්සාහ ගන්නා බව පේනවා. හැබැයි එවැනි නීති විරෝධී ක්‍රියා හමුවේ රජය නිහඬව සිටින්නේ නැහැ. මේ ගැන අවධානයෙන් සිටනවා කියලා ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඊළඟට සූදානම් 20 පිළිබඳව කතිකාවත තවදුරටත් යනවා. 20 පිළිබඳව පෙත්සම් විභාගය අද ආරම්භ වෙනවා. අද මව්බිම් පුවත්පත මුල් පිටුවේ වාර්තා කරන ප්‍රධාන පුවත තමයි කමල් මහේන්ද්‍ර වීරරත්නගේ 20ට එරෙහි පෙත්සම් 39ක් පෙත්සම් විභාගය අද පෙත්සම් වලට එරෙහිව අතරමැදි පෙත්සම් 36ක් මේ පිළිබඳව කතා ඉස්සරහට තවදුරටත් වාර්තා කරගන්න පුළුවන් වෙයි වාර්තා කරන්න පුළුවන් වෙයි. කොමුණත් පාර්ලිමේන්තුවේදී 20 දෙවනි වර කියවීම සිදු වෙන්නේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ දෙවනි වර කියවීම සිද්ධ වෙන්නේ අධිකරණයේ තීන්දුව මේ පිළිබඳව ලැබුණායින් පස්සේ ඒත් 6 මාසක් ඇතුළත
අංග සම්පූර්ණ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරලා ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා සඳහන් කර සිටිනවා. මාස 6ක් ඇතුළත අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනවා. ඊට කලින් කඩිනම් අවශ්‍යතාවක් විදිහට සලකලා තමයි 20 ගෙනෙන්නේ කියලායි මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා කියන්නේ. ඔව් ප්‍රසාද්. ඔය දැන් 20 අද ඉඳන් ශ්‍රේෂ්ඨ අධිකරණ විභාගයේ පැවැත්වෙනවා. මම හිතන්නේ මුළු රටේම අවධානය යොමු වෙන විභාගයක් තමයි. මෙහිදී තවත් වැදගත් කාරණයක් තමයි දැන් රත්නජීව හූල් මහත්මයාත් ඔන්න පෙස්සමක් දාලා තිනවා. අපි බලන් හිටියේ මොකද මේ හූල් මහත්තයා පරක්කුයි කියලා. ඊ අන්තිම දවසේනේ ඊ හූල් මහත්මයාත් පෙස්සමක් දාලා තිනවා 20 වෙනි සංශෝධනයට එරෙහිව. ඒතකොට මේ හූල් මහත්මයා ස්වාධීන මැතිවරණ කොමිසමේ තාමත් සමාජිකයෙක්. ඒතකොට හූල් මහත්මයාට කොහොමද මේ වගේ දේවල් කරන්න පුළුවන්ද? මං කියන්නේ ඔහුගේ නිලයත් සමග ඔහු දැන් පෞද්ගලික පුරවැසියෙක් නම් වෙනම කාර්යයක්. නමුත් ඔහුගේ නිලයක් සමග මේවා බලපාන්නේ නැද්ද? ඒතකොට ඔහු තමයි දින 52 ආණ්ඩුවට එරෙහිවත් මේ උසාව ගියා. මැතිවරණ පවත්වන්න එපයි කියලාත් උසාව ගියා. පළස්සම මැතිවරණය පවත්වනට එරෙහිවත් උසාව ගියා. යාපනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද දෙන්න එපයි කියලා කිව්වා. ඉතින් මෙහෙම නිලධාරීන් නිසා තමයි මේ 19 මේ නවත්තන්න හදන්නේ. 19 සංශෝධනය කරන්න හදන්නේ. මෙන්න මේ වගේ නිලධාරීන් ඉන්න එකත් එක්තරා කාරණයක්. ඒතකොට මේ හූල් මහත්මයාගේ මේ ක්‍රියාවලිය කවුරුවත් විවේචනය කරන්නේ නැහැ. ඒතකොට හූල් මහත්මයා පත් කරේ කවුද? හූල් මහත්මයා අයින් කරන්නත් බෑ. හූල් මහත්මයා රසනීපයක් වුණොත් හූල් මහත්මයා අස්සන් නොකරොත් මැතිවරණ කොමිසමේ අන්තිම ලිපියට ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන්නත් බෑ. මෙන්න මේ වගේ ප්‍රායෝගික තත්ත්ව රසක් තියෙන මේ කොමිසම් සභාවල. ඒතකොට ජනතාවගෙන් ඡන්දෙන් පත් වෙන මේ කොමිසම් සභාවල නිලධාරීන් නෙවෙයි අපි එදත් කිව්වා. එතකොට ජනාධිපති අගමැතිට ඇමතිවරුන්ට රජයේ වගකීමක් තියෙනවා. නමුත් ඡන්දෙන් පත් වෙන නොවන ඇත්තම නිලධාරීන්ට මෙහෙම පුළුවන් ද රට ආපස්සට හරවන්න. මෙන්න මේ කියන කාරණය තමයි 19 නිසා තමයි මේවා උනේ කියලා ලොකු සංවාදයක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා තමයි 20 කියන මම හිතන්නේ මේ නඩු විභාගයේදී මේ සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රායෝගිකව කරුණු ඉදිරිපත් වෙයි. මැතිවරණ කොමිෂන් සභාව ඊයේ සමුළුවක් පැවැත්වුණා. ඒ ප්‍රජාතන්ත්‍රවාදය සහ තරුණා කියන මාතෘකාව යටතේ අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා මේ සමුළුව පිළිබඳ සහහි ප්‍රකාශ වෙච්ච කාරණා පිළිබඳව. රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට තරුණ නායකයන් අවශ්‍යයි. යනුව පක්ෂ විපක්ෂ තරුණ දේශපාලන නායකයන් එකම වේදිකාවක ඉන්නවා පේනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධානම අරමුණ වගකීම් ඉටු කිරීම. accountability කියන එක තමයි ප්‍රධානත්ව වගකීම් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ. නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා කියා සිටින ප්‍රකාශය තරුණයන්ට දේශපාලනයට පිවිසීමට අපහසු වී ඇත්තේ මේ මැතිවරණ ක්‍රමය නිසයි. කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා උගත් බුද්ධිමත් තරුණ නායකයන් කඳුකරෙන් බිහි කරගත යුතුයි. ජීවන් තොණ්ඩමන් මන්ත්‍රීවරයාගේ රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි. රාසමාණික්කලිංග මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය ප්‍රජාතන්ත්‍රවාදයට තිබෙන එකම විකල්පයක් ප්‍රජාතන්ත්‍රවාදයමයි. මේ තරුණයන් අතර ඉන්න මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කරන ප්‍රකාශයත් අද මව්බිම් පුවත්පත ওই විදිහට වාර්තා කරනවා. ඊළඟට මව්බිම් පුවත්පත කියන තවත් කාරණාවක් තමයි නාකොටික් සෙට් එක පිළිබඳව. නාකොටික් සෙට් එකේ 12 වන දාතෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ ඉන්නවා කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා මුල් පිටුවේ. සොයාගත් ගිනි අවිය යුද හමුදාව සතු එකක්. මේක ඊයේ මේ නඩු විභාගය පිළිබඳව කරන සාකච්ඡාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහත්මයා අවධාරණය කරපු කාරණාවක්. ඒ තමයි කොහොමද මේ නාකොටික් නිලධාරීන් එක්ක එකතු වෙලා ජාවාරම් කලාය කියලා අත්අඩංගුවට ගත්ත සැකකාරයෙක් ගාව තිබිලා හොයාගත්ත පිස්තෝලයක් යුද හමුදා නිලධාරියෙකුට නිකුත් කළ එකක් බවට අනාවරණය වී තිබෙනවා. ඒ නිසා මේක ගැන තවදුරටත් විමර්ශන කරනවා කියලා හෙළිදරව් කරා දිලීප පීරිස් මහත්මයා. සොයාගත් ගිනි අවිය කොහොමද හමුදා නිලධාරියෙක්ට නිකුත් කරපු ගිනි අවියක් එහෙම ජාවාරම්කාරයෝ අතේ තියෙන්නේ, යුද හමුදාවේ අවි පාතාලයන් අතේ තියෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය තමයි එහිදී විමසා සිටියේ. ඊළඟට පහුගිය දවස්වල වාර්තා වුණානේ මිලියන ගණන් මුදල් එහා මෙහා සංසරණය වෙනවා බැංකු ගිණුම් වල මේ කුඩු ජාවාරම්කරුවන්ට. ඉතින් කළු සල්ලි සුදු කළ බැංකු නිලධාරීන් කොටු කරයි. තිස්ස රවින්ද්‍ර පෙරේරා මේ වාර්තා කර සිටින්නේ අරුණ පුවත්පතට. ඒ අනුව කුඩු ජාවාරමට අදාළව පසුගිය වසර දෙකකට ආසන්න කාලය තුළදී ලක්ෂ 4800ක මුදලක් සංසරණය වූ බැංකු ගිණුම් සොයාගත් බවත් මේ ගිණුම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඒ බැංකු ශාඛාවල කළමනාකරුවන් වගකිව යුතු බවත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයා ප්‍රකාශ කර සිටිනවා. මේක තමයි අපි දිගින් දිගටම ප්‍රශ්න කරේ. අපි ලක්ෂයක් දෙකක් බැංකු ගිණුමකට දාන්න ගියන් පස්සේ නැති ප්‍රශ්න අහනවා. හැබැයි මේ කෝටි ගණන් මෙහෙම වමාරු වෙද්දී ඇයි මේ කළමනාකරුව දැනගෙන හිටියේ නැද්ද කියලා. ඊළඟට රාජසන්තක වූ කහ අද හෙටම වෙළඳ පොළට කියලා ඔන්න පොඩි හිනාවක් දාගන්න සාලි කුමාර ගුණසේකර වාර්තා කරනවා. නීති විරෝධීව ආනයනය කරන ලද කහ රාජසන්තක කරලා සතොස සහ සමුපකාර සමිති මගින් ඒවා වෙළඳ පොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා වාර්තා කර සිටිනවා. මෙහෙම කිව්වට එතෙන්ට කාරණයක් වෙන කැබිනට් මණ්ඩලයේදී මේ ගැන කතා කරලා තියෙනවා. දැන් තාම මේ සම්බන්ධයෙන් නීති රීති කොහොමද කියන කාර්යය මම හිතන්නේ සාකච්ඡාව ලක් වෙලාත් මෙහෙම කරනවද? මොකද දැන් ජනවාරි පෙබරවාරි වෙනකොට දේශීය කහ නිෂ්පාදකයන් වෙනකොට කහ එනවා. එතකොට දැන් සමහර කියන්නේ මහා පරිමාණ ජාවාරම් කරුණුත් මේ සම්බන්ධයෙන් දැන් මේ කහ මේ වගේ ආපහු වෙළඳ පොළ දාන්න ගියොත්
ඔවුන් මේ සම්බන්ධයෙන් බලපෑමක් කරයිද කියලා මම හිතන්නේ හොයලා තමයි මේ තීන්දුව ගන්න. අනිත් කාරණා තමයි දැන් අපි ගත්තොත් දැන් අත්අඩංගුවට පත්වන ද්‍රව්‍ය දැන් කවුරු හරි කෝ නීති විරෝධී කසිප්පුත් තියෙන නිසා මේ ඒවත් සමහර වෙළඳ පොළට එන කියලා සමහරු කියන්න බෑනේ මේ එකම නීතියක් ආව. ඒ නිසා කහ වලට කොහොමද කරන්න කියලා මම හිතන්නේ වෙනම නීතියක් සහ ගැසට් නිවේදනයක් එක තමයි මේක වෙළඳ පොළට එන්නේ. මම හිතන්නේ ඒ ගැන තවදුරටත් සාකච්ඡා කරමින් පවතිනවා. අද අරුණ පුවත්පතේ තියෙනවා ඡන්දෙ පෙරදුණු මම දේශපාලනයත් අයින් වෙනවා. අනේ පව් කියලායි කියන්න තියෙන්නේ. අනේ ඡන්දෙ පෙරදුණු මම දේශපාලනයත් අයින් වෙනවා. සුජීව සේනසිංහ හිටපු මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය අවුරුදු 16ක දේශපාලන ජීවිතේට නිමාව තියෙනවා. ඊට පස්සේ ස්වාධීනව ඉන්නවා කියලා කියනවා. මම ඔහු විතරක් නෙමෙයි දැන් කරුතර සංවිධාන බලවේගයේ අපේක්ෂක ජගත් පළස්වා මන්ත්‍රී ජගත් විතාන මහත්මයාත් සමුගාන තීරණය කරන් තියෙනවා යම්කිසි කලකිරීමක් නිසා. ඔව්. ඊළඟට මව්බිම් පුවත්පතට අවධානය යොමු කරනවා. මව්බිම් පුවත්පත කියනවා යහපාලනයේදී සිදු වෙළඳ මාත්‍යාංශයේ හයිවේ රොබරි ගැන සොයන්න ව්‍යවහාරික විගණනයක් ජාත්‍යන්තර මිල ගණන් කැඳවයි කියලා වාර්තා කර සිටින අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්මයාගේ තීරණයක්. ඒ අනුව සතොස්ස සහ ලංකා සතොස්ස මේ ආයතනවල සිද්ධ වෙච්ච හයිවේ රොබරි ගැන මේවා හයිවේ රොබරි කියලා කියන්නේ මේ ගැන හොයන්න ජාත්‍යන්තර විගණන සමාගම්වල ටෙන්ඩර් කැඳවන්න ඔවුන්ගෙන් මිල ගණන් කැඳවන්න කියලා වාර්තා කර සිටිනවා. ඒ අතරදී දැන් මේ විගණනය පිළිබඳවත් මේ දවස්වල කතා වෙන නිසා අද දිනමින සහ අරුණ කියන පුවත්පත් දෙකේම ආචාර්ය උදයශ්‍රී කාර්යවසම්ගේ ලිපියක් පළ වී තිබෙනවා. ඔහු සමග කරපු සාකච්ඡාවක් අපි අරුණ පුවත්පතින් උපුටා ගන්නවා. අහෝසි වෙන්නේ විගණන කොමිෂන් සභාව මිසක් විගණනය කිරීම නෙවෙයි කියලා ඔහු සඳහන් කර සිටිනවා. මොකද විගණකාධිපතිගේ ස්වාධීනත්වය බලතල කාර්ය විෂයපතේ වගේම අදාළ විගණනය කිරීමේ ප්‍රමිති සම්බන්ධයෙන් විගණන කොමිසමට කිසිම සම්බන්ධයක් නැහැ. මොකද ලංකාව බැඳලා තියෙන ජාත්‍යන්තර ගිවිසුම් අනුව විගණකාධිපතිවරයා වෙනමම චරිතයක් වෙනම භූමිකාවක් තියෙන්නේ. මේ විගණන කොමිෂන් සභාව හරහා ඔහුගේ බලතලවලට සීමාවක් පැනුනේ නැහැ කියලා මේ තර්කය ගෙන ඉන්නේ. යෝජිත වෙසෙන ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වෙත්තේ සියලු රාජ්‍ය දෙපාර්තමේන්තු යනුවෙන් පවණක් වන අතර ජනාධිපති ලේකම්වරයාගේ කාර්යාලය සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ කාර්යාලය යන කොටස් ඉවත් කර යලිත් 19 වෙනි සංශෝධනයේ පෙර තිබූ ආකාරයට සියලු රාජ්‍ය දෙපාර්තමේන්තු යනුවෙන් සඳහන් කර තිබේ. ඒ කියන්නේ විශේෂයෙන් මේ දෙක කියලා සඳහන් කරන්නේ නැතුව රාජ්‍ය දෙපාර්තමේන්තු රාජ්‍ය ආයතන කියලා සඳහන් කරලා තියෙනවලු. කාර්යාලය යනුවෙන් හඳුන්වනු ලැබුවද ජනාධිපති සහ අගමැති ලේකම් කාර්යාල රාජ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වේ. ඒ නිසා ඒවා අනිවාර්යෙන්ම විගණකාධිපතිවරයාගේ විගණනයට භාජනය වනු ඇත. ඒ අනුව විගණන කොමිෂන් සභාව අහෝසි වීමක් සිද්ධ වුණාට මේ ආයතන වෙනතම මේ කාර්යාල විගණනය කිරීම නතර වෙන්නේ නැහැ කියලත් අද ඒ අනුව ලිපිය මගින් පැහැදිලි වෙනවා. ඊළඟට අරුණ පුවත්පත මුල්පිටුවේ වාර්තා කරනවා දිනමිනත් මේක කරන වාර්තාවක් තමයි කොරෝනා අස්සේ කොටස් වෙළඳපොළ යෝධ පිම්මක් තබා තිබෙන බව අද මාස 6කට පස්සේ ඊයේ දවසේදී වාර්තා වෙනවා. කොරෝනා අස්සේ යෝධ පිම්මක් කොරෝනා පසුබෑම අතරතුර කොටස් වෙළඳපොළ යෝධ පිම්මක් පණී කියලා මේ වාර්තා කර සිටින්නේ දිනමින පුවත්පතට මහින්ද අලුත්ගෙදරගේ මේ වාර්තාවත් එක්කම අද මේ පිළිබඳව ලිපි කීපයක් පළ වී තිබෙනවා. 7 මාසයකට පසු කොටස් වෙළඳපොළ ඉහළ අගයක කියලායි වාර්තා කර සිටියේ දිනමින පුවත්පත. මේ පිළිබඳව අද ජාතික පුවත්පත් කිහිපයකම වාර්තා පළ වී තිබෙනවා. ඊට පස්සේ අපි කැමති අවධානය යොමු කරන්න ඉතිරි මිනිත්තුවේ ටක් ගාලා අනිකුත් පුවත් වාර්තා කරන අනිකුත් ප්‍රධාන පුවත් මොනවද තියෙන්නේ කියලා මන්තීරු නීතියට තිබ පන්ති ඉවරයි. දැන් ඊට පස්සේ දඩ ගෙවන්න ලෑස්ති වෙන්න. දඩේ රුපියල් 2000යි. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහත්මයා කරන ප්‍රකාශය වාර්තා කරනවා මව්බිම පුවත්පතට. පාරවල් හැදීම පමා කළොත් කොන්ත්‍රාත්තුව අවලංගුයි. ඊළඟට වවුචර් වෙනුවට පාසල් නිල ඇඳුමට රෙදි දෙන්න කැබිනට් අනුමැතියක් ලැබිලා තියෙනවා. තවත් පුවත් ගණනාවක් තියෙනවා. අපි සූදානම් විරාමයක් ලබන්න. ආර්ථිකයේ කොටස් වෙළඳපොළ පිළිබඳව කතා කරපු නිසා මුදල් ප්‍රාග්ධන සහ වෙළඳපොළ සංවර්ධන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා අද දිනමින පුවත්පත සමග කරන සාකච්ඡාවක සඳහන් වෙන කාරණාවක් කියන්න කැමති. ඒ තමයි අප නිවැරදි බව ලෝකය පිළිගනී කියලා අද දිනමින කතුවරයාත් සඳහන් කර තිබුණේ. එක පැත්තකින් COVID-19න් පස්සේ ලංකාවේ ක්‍රියාත්මක වෙච්ච සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙල සහ COVID මර්ධන වැඩපිළිවෙල ලෝක අවධානයට ලක් වුණා වගේම අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා සඳහන් කරන්නේ අභියෝග හමුවේ නොවැටෙන රටක ආර්ථික දිශානතිය කියලා. ඒ අනුව ඔහු සඳහන් කරන ආකාරයට
ආණ්ඩුව බලයට පත් වුණායින් පස්සේ බදු සහන කිහිපයක් ලබා දීලා ආර්ථිකයට දිගහැරෙන්න හැකිලෙමින් තිබුණු ආර්ථිකයේ දිගහැරෙන්න සැලසුවා. මුළු ලෝකයටම වසංගතයක් වෙච්ච ආර්ථික සමාජීය කටයුතු මුළුමනින්ම බිඳ වැටෙද්දී අප රටට මේ වසංගතයෙන් පීඩා එල්ල වුණා. හැබැයි ලෝකයේ සංවර්ධිත හා දියුණු රටවල් වලට එල්ල වූ පීඩනයට වඩා 100,000 ගුණයක් අඩුවෙන් පාලනය කර ගැනීමට වර්තමාන ශක්තිමත් රාජ්‍ය නායකත්වයේ සමත් වී තිබේ. යාප ලැබූ විශාල ජයග්‍රහණයක් කියලා සඳහන් කර සිටිනවා රාජ්‍ය මාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්මයා. ඊළඟට අපි අවධානය යොමු කරන්න කැමති ජාතික පුවත්පත් වාර්තා කරන පුවත් කිහිපයක් තියෙනවා. ඒ තමයි මෙච්චරකල් හිනහවෙන් රසිකයන්ව කුල්ගමත් කරපු ටෙනිසන් කුරේ මුල්ම වතාවට තමන්ගේ රසිකයන් ඇඬෙව්වා. ඒ තමයි සිනහවක නිමාව. අද දිනමින පුවත්පතට මේ ලිපිය ලියන්නේ. අද ජාතික පුවත්පත් බොහෝමයක සිංහල සිනමා වංශකතාවේ මෑත කාලීනව බිහි වෙච්ච අතිශය ජනකාන්ත විකට රංගන ශිල්පියෙක් වෙච්ච ටෙනිසන් කුරේ රංගවේදියාගේ අභාවය පිළිබඳව ලිපි පළ වී තිබෙනවා. අද දිනමින පුවත්පත මේ ලිපියේදී මනෝරි කෞෂි දිසානායකගේ කවියක් පළ කරනවා. මන්දා මරණයේ දොරටුව ඉබේ ඇරේ බන්දා සිනහ සොම්නස හැම මුවක් කෙරේ රන්දා මතක වැහුණයි නළුවෙකුගේ තිරේ කැන්දා කඳුළු බිඳු නික්මුනි ටෙනිසන් කුරේ. ඒ අනුව ඔහුට අපේ කෘතවේදීත්වය උත්තමාචාරය පළ කරනවා. මට දැන් සිංහල සිනමාවේ දැන් 87 දී ජෝතිපාල මහත්මයා අපෙන් සමු ගන්නවා. 88 දී විජය කුමාරතුංග මහත්මයා දිවියෙන් සමු ගන්නවා. එතකොට මේ හිඩසක් අත්මතු වෙනවා. විශේෂයෙන්ම ගීත සහ ජනප්‍රිය නළුවන් අතර. එතකොට මේ හිඩස පුරවන්න මම හිතන්නේ ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවට එන එක ගැන අවධානය යොමු වෙන්නේ මම හිතන්නේ ඉන් පසුව රූපානී සහ අනිකුත් නාලිකාවට පස්සේ දේශීය සිනමාව පවත්වාගෙන යන බැරි තත්ත්වයක් එනවා ඇතම් අවස්ථාවක. එතකොට සිනමා ශාලාවට ප්‍රේක්ෂකයන් ගෙන්නන්නේ ටෙනිසන් කුරේ සහ බන්දු සමරසිංහ යන යුගල. මම හිතන්නේ ඒකත් මම හිතන්නේ ඉතාමත් වැදගත් වෙනවා. අයිත් එක තමයි වේදිකා නාට්‍ය සහ අනිකුත් දේවල් ගැන මම හිතන්නේ ඔහුගේ තිබුණේ පුදුම හැකියාව සහජ හැකියාව. ඒ නිසා අපි මම හිතන්නේ ඔහු විශාල පාදුවක් අපිට රටට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා සාදු රූපානී වෙනුවෙන් ටෙනිසන් කුරේ මහත්මයාට. හිනා වුණයින් පස්සේ හදවත ලස්සන වෙනවා. හදවත ලස්සන නම් තමයි හිනා වෙන්න පුළුවන් හොඳට. හදවත් දිනය අද අරුණ පුවත්පත වාර්තා කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන විදිහට මෙරට මරණ වලින් 83%ක්ම බෝ නොවන රෝගවලින් සිද්ධ වෙන්නේ. ඒනුත් 34%ක් හෘද ආශ්‍රිත රෝග නිසා සිද්ධ වෙන්නේ. ඒ නිසා ලෝපුරා ජනගහනයෙන් බිලියන 1.13ක් අධික රුධිර පීඩනයෙන් පෙළෙන බවට හොයාගෙන තිබෙනවා. හදවතින් හදවත සුරකිමු තමයි මෙවර තේමාව. ඒ නිසා මේ මුළු ලෝකයේම අද ලෝක හදවත් දිනයේ සමරන මොහොතේදී ඉල්ලීමක් කරන්න කැමති හදවතින් හදවත සුරකිමු. අපි කාටම බලමු. දර්ශනගේ 4 වරම් පොකට් කාටුනේ දිනමින පුවත්පතෙන් තෝරගන්නේ. රුවන් විජේවර්ධන නම් කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ නැති වුණු විශ්වාසය නැවත දිනා ගන්නවා කියලා. දිනා ගන්න කලින් දාලා ගිය අයව ගෙන්න ගන්න එපා. දේශපාලනයේ තියෙන නිතරම අමතක වුණා මම දන්නේ නැහැ කියන කාරණා ගැන තමයි මම හිතන්නේ හසන්ත විජේනායකගේ හුරේරා කාටුනේ අරුණ පුවත්පතට දූෂණ විරෝධී කාර්යාලයක් යහපාලන කාලේ තිබුණා කියලා මලික් සමරවික්‍රම දන්නේ නෑලු කියලා කොමන අනිත් සගයක් කියනවා. දිනසීය හැදුවේ කවුද කියලා මෛත්‍රී දන්නේ නැති එකේ ඕක මොකද්ද සර්? අයවැයෙන් ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් නොකරොත් වර්ජනය කරනවා කියලා ගුරු සංගම් කියලා තිබුණා. රංචකොඩ ළමයාගේ කට කහන්න පටන් අරගෙන තියෙන්නේ ඒ නිසයි. මේ කවි දෙක ඒ වෙනුවෙන් අරුණ පුවත්පතට. වර්ජන තර්ජනයක් තව පිරිසකගෙන් එල්ල වෙලා බිලි වෙන්නේ දූ දරුවන්. ජෝසප් ස්ටාලින් ගුරු සංගම් ලොක්කා සත්තම දමා ඇත රජයට පඩිඉල්ලා. නිසි ලෙස යොදා ගත්තොත් වැඩ වර්ජනයත් හොඳ අවියකි සේවක සේවිකා සතු. ඒ අතරෙම තම සේවාවත් නිසිසේ ඉටු කර ඇද්ද ජෝසප් සහ සමාගම. මෙන්න අරුණ පුවත්පත් හසන්ත විජේනායක කාටුනේ මෙන්න දුරකථන දෙකක් තබාගෙන ඉන්නවා අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා. එක් දුරකථන ඇමතුමකින් කතා කරන්නේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. අනිත් දුරකථනයෙන් කතා කරන්නේ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහත්මයා. 2013 කියන්නේ 20 වෙනි සංශෝධනය ගැන තමයි ජනාධිපතිතුමා අගමැතිතුමා සමග සාකච්ඡාව. ඉන්දියා අගමැතිතුමා සහ ශ්‍රී ලංකාවේ අගමැතිතුමා අතර සාකච්ඡාව 13 වෙනි සංශෝධනය ගැන. මම හිතන්නේ දේශපාලන වශයෙන් ඉතා ගැඹුරු කාටුනයක් තමයි අරුණ පුවත්පත ඉදිරිපත් කරලා තියෙන්නේ. විදුර අබේනායකගේ දවසේ පද 4 ගොනු කරන්නේ මව්බිම පුවත්පතට. චක්‍රලේඛ සකසාගෙන වෙහෙස දෙන පඩි ගෙව ගෙවා නිලධරයන් බඳවගෙන
බොරු වැඩ කුමකටද කාලය අපත යන 20ට වඩා ඉහළද ජනපතික යන. මෙන්න චක්‍රලේඛයක් පිළිබඳව තමයි MD වීරරත්නගේ මරිසිපාල කාටුනේ මව්බිම් පුවත්පතට රුපියල් 70ට පොල් අලෙවි නොකරන වෙළඳුන් වැටලීම අද සිටලු කියලා කියනකොට මරිසිපාල කියනවා ඒක චක්‍රලේඛයක්ද? අංජනම බලන්නේ කපුරාල ඒ අරුණ පුවත්පතේ මෙන්න අංජනමේ ලියවෙන කවිය. මුළු ලොව කොරෝනා රෝගය වැළඳගෙන තීරක බවට පත්විය ජීවිතය ගැන රෝගය මඬින ලද රටවල් හැඳින දැන චීනය පළවෙනි තැන අප දෙවැනි තැන. මෙන්න කපුරාල දන්නේ දුවනවා දිනමින පුවත්පතේ දර්ශනීය කාටුනේ කඩේට දුවන්නේ. එක අතක තියෙනවා අර පොල්ගිරිය මයින උපකරණය ටේප් පටියක් බෙල්ලේ දාගෙන තියෙනවා රූලකුත් ඉනේ ගහගෙන මෙන්න කඩේට දුවනවා. පොල් ගෙඩියක් ගන්න කඩේට යනවා සෑර් කියනකොට මං හිතන්නේ වෙළඳ ඇමති බන්දුල වුණාද මහත්මයාට කොහෙද බලාගෙන ඉන්න වෙදෙස. ජනාධිපතිතුමා කිව්වා ජනතාව ජීවත් කරන සටන ජය ගන්නවා කියලා. හැබැයි දිල්රු කියනවා ඊට වඩා වෙනස් කතාවක්. ජීවත් කරන එක මේ රට තුල මහා ජනතාව සටනක් බව ජනපති පැවසූ බව දෙසනවා රාව. සටනක් බව ජනපති පැවසූ බස දෙනවා රාව. සටනෙන් බැටකන අය මිය යන්නට පෙර නොපමාව සැනසීමෙන් පිරිදීවියක් තබන්න මිනිසුන් ගාව. සටනින් බැටකන අය මිය යන්න කලින් මේ සටන නිමා කරන එක සටන ජය ගන්න එක තමයි වැඩේ. සටන ජය ගන්න එකටත් වඩා වටින්නේ සටනින් මේ පීඩාවට පත් වෙලා ඉන්න උදවිය මිය යන්න කලින් සටන ජය ගන්න එක. එහෙම වුණොත් සැනසීමෙන් පිරිදීවියක් උදා කරගන්න පුළුවන්. කොහොම වුණත් මේ දේවල් ගැන මොලෙන් බලන්න ඕන තැනදී මොලෙන් බලන්න, හදවතින් බලන්න ඕන තැනදී හදවතින් බලන්න, හදවත වගේ සුරකින්න. අද ලෝක හදවත් දිනය. අපි නැවත හෙට මුණ ගැහෙමු. ඔබට නිරුපද්‍රිත සහ නිරෝගීමත් දවසක්. ආයුබෝවන්.